හොඳයි. ව්‍යංජන සංධිය පිළිබඳව තමයි අපිට තියෙන්නේ. ස්වරයා කෙරෙන් පර වූ ව්‍යංජනයට යෝග්‍ය ස්ථානයේදී ද්විත්ව වේ. ද්විත්වය නම් ඒ ව්‍යංජන දෙකක් කිරීම යන්නයි. යෙදීම කාර ද්විත්වයයි. හොඳයි, ව්‍යංජන සංධිය ගැන මේ විදිහට ලියා ගන්න. සංධිවන පද දෙකේ పూర్ව වර්ණය වශයෙන් ස්වරයක් හා අපර වර්ණය වශයෙන් ව්‍යංජන අක්ෂරයක් ඇති විට එය ව්‍යංජන සංධියයි. කොට සංධිවන පද දෙකේ పూర్ව වර්ණය වශයෙන් ස්වරයකුත් අපර වර්ණය වශයෙන් ව්‍යංජන අක්ෂරයකුත් තිබීම. උදාහරණයක් හැටියට මම පෙන්නන්නම්. සෝ භික්ඛු දැන් මෙතන పూర్ව වර්ණය සහ අපර වර්ණය ගත්තාම සෝ කියද්දි ස්වර ව්‍යංජන වෙන් කරනවා. සෝ භික්ඛු කියද්දි දැන් මේක තමයි పూర్ව වර්ණය කිව්වේ. මේක අපර වර්ණය කියලා කිව්වේ. එතකොට අපර වර්ණය ව්‍යංජනයක්. పూర్ව වර්ණය ස්වරයක්. මේක ව්‍යංජන සංධිය. එතකොට මේ ව්‍යංජන සංධියේ තියෙනවා ප්‍රභේද පහක්. සංධි කාර්ය සිදුවෙන ලියා ගන්න. ව්‍යංජන සංධියට අයත් ව්‍යංජන සංධියට අයත් ප්‍රභේද මෙසේය. පළවෙනි එක పూర్ව ස්වර ලෝපය හා ස්වරාගමය. పూర్ව ස්වර ලෝපය හා ස්වරාගමය.
දෙවැනි එක ව්‍යංජන ද්විත්වය. ව්‍යංජන ද්විත්වය. තුන්වෙනි එක අල්ප ප්‍රාණ අක්ෂරාදේශය. අල්ප ප්‍රාණ අක්ෂරාදේශය. හතරවෙනි එක ඔකාරාගමය. ඔකාරාගමය. පස්වැනි එක අව ආදේශය. අව ආදේශය. දැන් ලියා ගන්න. එයින් පළවෙනි එක පූර්වස්වර ලෝපය හා ස්වරාගමය. පූර්වස්වර ලෝපය හා ස්වරාගමය. ව්‍යංජන අක්ෂරයක් පසුව ඇති විට ව්‍යංජන අක්ෂරයක් පසුව ඇති විට පූර්ව ස්වරය ඇතැම් තැනක ලොප් වේ. එම ලොප් කළ ස්ථානයට අකාරාගමයක් වේ. අකාරයක් ආගම වේ. චකාර යෝගයෙන් චකාර යෝගයෙන් උකාරයක් හෝ ඔකාරයක්ද ආගම වේ. ඒ අනුව මෙම සූත්‍රයෙන් සන්ධි එනම් මේ වරහන් ඇතුලේ සූත්‍රය ලියා ගන්න. ලෝපංච තත්‍රාකාරෝ එනම් වරහම් වහගන්න. ලෝපංච තත්‍රාකාරෝ වරහම් වහගෙන ව්‍යංජනයක් පර කල්හි
ව්‍යංජනයක් පර කල්හි පූර්ව ස්වරය ලොප් කිරීම හා පූර්ව ස්වරය ලොප් කිරීම හා ලොප් කළ ස්ථානයට ස්වරයක් ආගම කිරීමයි. ලොප් කළ ස්ථානයට ස්වරයක් ආගම කිරීමයි. ඕක තමයි පූර්වස්වර ලෝපය හා ස්වරාගමය. ඊළඟට මෙහෙමත් ලියාගන්න. එසේ ආගම වීමේදී ලොප්වන අකුර ඔකාරයක් නම් ලොප්වන අකුර ඔකාරයක් නම් අකාරයක්ද අකාරයක්ද ලොප්වන අකුර ඔකාරයක් නම් අකාරයක්ද උකාරයක් නම් තිරේ පේනව ඇති උකාරයක් නම් ඔකාරයක්ද අකාරයක් නම් උකාරයක්ද වශයෙන් ආගම වෙත්. අක්ෂරයෝ ආගම වෙත්. දැන් මේක කියන්නේ පූර්වස්වර ලෝපය හා ස්වරාගමේ අකාරයක් ලොප් වුණොත් උකාරයක් ආගම වෙනවා. උකාරයක් ලොප් වුණොත් ඔකාරයක් ආගම වෙනවා. ඔකාරයක් ලොප් වුණොත් අකාරයක් ආගම වෙනවා කියලා කියන්නේ. උදාහරණයක් හැටියට අපි බලමු. සෝ භික්ඛු ස්වර ව්‍යංජන වෙන් කර ගන්නවා. සමා වෙන්න. භික්ඛු. දැන් මේක ව්‍යංජන සංධියක් කියලා අපි හොයාගන්නේ පූර්ව පරස්වරනේ මේ පරාක්ෂරය ව්‍යංජන නිසා. සංධි වන පද දෙකේ. දැන් මෙතන ලොප් වෙනවා කුමක්ද? පූර්ව ස්වරය. එතකොට මෙන්න මේ ඔකාරය ලොප් වෙනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා ඔකාරයක් ලොප් වුණොත් අකාරයක් ආගම වෙනවා කියලා මේ තියෙන්නේ. එතකොට මෙතෙන්ට අකාරයක් ආගම වෙනවා. දැන් මම මෙහෙම
పూర్ව පර වශයෙන් වෙන් කළේ පහසුවට නැත්නම් මේ භික්ඛු කියන එකේ බියන්නේ ස්වර ව්‍යංජන ඇත්තටම අවශ්‍ය නැහැ මෙතන වෙන් කරන්න. මොකද මේ සංධිකාර සිදු වෙන්නේ పూర్ව ස්වරය තුල නිසා. එතකොට අයන්නක් අකාරයක් ආගම වුණා මෙන්න මෙතන. පදය තැනෙනවා මේ එකට කරලා ස වෙනවා. ස මේක ස භික්ඛු බවට පත් වෙනවා. එතකොට සෝ භික්ඛු තමයි සංධි වුණාම ස භික්ඛු වෙන්නේ. එතකොට මෙතන ලෝපංච තත්‍රාකාරෝ උනේ මෙන්න මේක. పూర్ව ස්වරය ලොප් වුණා. ඒ වගේම ස්වරාගමයක් සිදු වුණා. ලොප් වෙන ස්වරයට අනුරූපව තමයි ස්වරාගමනය සිදු වෙන්නේ. ලොප් වෙන ස්වරය අයන්නක් නම් ආගම වෙනවා උකාරයක්. ලොප් වෙන ස්වරය උයන්නක් නම් ආගම වෙනවා ඔකාරයක්. ලොප් වෙන ස්වරය ඔයන්නක් නම් ආගම වෙනවා අකාරයක්. ඒ විදිහට සමාවෙන් ස්වාමින් වහන්සේ ඔව් ස බික්ඛු සෝ බික්ඛු උනේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? සෝ භික්ඛු කියන එක තමයි ස භික්ඛු උනේ. සෝ භික්ඛු කියන එක තමයි ස භික්ඛු බවට පත් උනේ. එතකොට සෝ භික්ඛු කියන එකේ සෝ කියන මේ අක්ෂරය ස්වර ව්‍යංජන වෙන් කළා. එතකොට ධන ඕ කිව්වේ ස්වර ව්‍යංජන වෙන් කරාම. භික්ඛු කියන එක අවශ්‍යත් නැහැ. මම මෙතන මේ වෙන් කරලා තිබුණාට ඇත්තටම. ඊට පස්සේ කියනවා පූර්වස්වරය නේද? ලොප් වෙනවා. මේ ව්‍යංජන සංධියේ පූර්වස්වරය ලොප් වෙලා ඒකට ස්වරාගමයක් සිදු වෙනවා. ආගම වෙන ස්වර ටික තමයි මේ තියෙන්නේ ලොප් වෙන ස්වරයට අනුරූපව. එතකොට මෙතන ඕකාරයක් ලොප් වුණු නිසා අකාරයක් තමයි ආගම වෙන්නේ. සෝ කියද්දී ඔකාරයන්නේ තියෙන්නේ ස්වරය. එතකොට ඒ වෙනුවට මෙතන මේ තියෙනවා පේනවා ඇති අකාරයක් ආගම වෙනවා. එතකොට තමයි සෝ භික්ඛු ස භික්ඛු හැටියට තැනෙන්නේ. මේ විදිහට ලියලා පෙන්නුවේ නැත්නම් ඕක පැටලෙනවා. ඒකයි මං ගිය සමානක මං හිතන්නේ කියන්න ඇත්තේ. අපි බලමු තව එකක්. තව වචනයක් ගන්නම් එතකොට තේරෙයි. අපි ගමු ජානේම තං කියන වචනය. ජානේම
ජානේම තං. දැන් මොකද කරන්නේ? මේ අක්ෂර දෙකේ ස්වර ව්‍යංජන වෙන් කර ගන්න ඕනේ. ඇත්තට මේක අපිට පරස්වරය මේ පර ව්‍යංජනය අවශ්‍ය නැහැ. මෙතන ස්වර ව්‍යංජන වෙන් කර ගන්නවා. ජානේම මකාරයේ ස්වර ව්‍යංජන වෙන් කර ගන්නවා. ම තං. ජානේම තං. ඊට පස්සේ මොකද කිව්වේ? මෙන්න මේ ස්වරය පූර්වස්වරය ලොප් කරන්න ඕනේ. ඒක ලෝපංච තත්‍රාකාරෝ කිව්ව සූත්‍රයේ එක පළවෙනි එකක් තමයි මෙන්න මේ ස්වරය ලොප් කිරීම. ඊට පස්සේ ඒ ලොප් කරපු ස්වරයට ගැලපෙන ස්වරාගමනය සිදු කරනවා. එතකොට අකාරයක් ලොප් වුණොත් කුමක්ද? උකාරයක් තමයි ආගම වෙන්නේ. ජානේම් මෙතෙන්ට ආගම වෙනවා උකාරයක්. මේ තියෙන්නේ උකාරයක් ආගම වෙනවා. මෙතන අකාරය ලොප් වෙනවා. අකාරය වෙනුවට උකාරයක් ආගම වෙන්නේ. පදය ඊට පස්සේ මේක එකතු කරලා හදනවා ජානේමුතං. ජානේමුතං. ඔය විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ ඒකේ තේරුම මොකද්ද? දැනගනිමු කියන එක. ඒ දැනගනිමු. දැන් සමහර ඒවා මේකේ මේ සූත්‍රයේ තියෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්වා මේ සමහර තැනක ව්‍යංජනාක්ෂරයක් පරකල්හි ලෝපයත් ආගමයක් සිදු නොවන තැනුත් පවතිනවා කියලා. උදාහරණයක් හැටියට දැන් මෙන්න මෙහෙම තිබුණොත් සෝමුනි කියලා සමහර තැන්වල තියෙනවා. හැම තැනම නෑ. සෝමුනි කියලා ඔහොම තිබුණොත් ඒ තැන්වල කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සෝමුනි කියලාම ලියනවා. ඒකට තමයි අර මේ ওই සූත්‍රයේ මම වෘතිය දීලා නැහැ. වෘතියේ තියෙන වචනයක් කොච්චි කියලා. ඇතැම් තැනක. ඕක තමයි පළවෙනි කාර්යය. පූර්වස්වර ලෝපය හා ස්වරාගමය. ඊළඟට ව්‍යංජන ද්විත්වය. ව්‍යංජන ද්විත්වය. ඒකට තියෙනවා සූත්‍රයක්. පරද්වේ භාවෝටානේ. පරද්වේ භාවෝටානේ. සූත්‍රය තමයි ඒක. ඒ සූත්‍රයේ විස්තර කරන වෘතිය තියෙන වෘතියත් ලියා ගන්නකො. සූත්‍ර විස්තර කරන සූත්‍ර වෘතිය තමයි තී සරතෝ පුබ්බ ව්‍යංජනස්ස තානාසන්ත වසා දිත්තං
දිත්තං තේරුම තමයි ස්වරයකට පසුව සිටි ව්‍යංජන අක්ෂරය ස්වරයකට පසුව ඇති ව්‍යංජන අක්ෂරය යුක්ත ස්ථානයන්හි ස්ථානාසන්න වශයෙන් ද්විත්ව වේ. ස්ථානාසන්න වශයෙන් ද්විත්ව වේ. මෙහි යුක්ත ස්ථානයයි දක්වන ලද්දේ අ ඉ උ අයන්න යන්න උයන්න ආයන්න අ ඉ උ ආ කාරයන් කෙරෙන් පර වූ ව්‍යංජන දැක්වීම සඳහාය. ද්විත්ව වෙනවා කියනවා සුදුසු තැන්හි. උදාහරණයක් පමාදෝ දැන් මේක කියනවා ස්වරයට පසුව සිටින ව්‍යංජන අක්ෂරය. මොකද්ද මෙතන ස්වරයට පසුව තියෙන ව්‍යංජන අක්ෂරය? පයන්න. එතකොට මෙතන ව්‍යංජන පයන්න කියන්නේ හල් පයන්න ද්විත්ව වෙනවා. මේ විදිහට මෙන්න මේක තමයි ද්විත්ව වෙච්ච අක්ෂරය. එතකොට අප්පමාදෝ කියලා තැනෙනවා. පයන්නේ ස්වර ව්‍යංජන වෙන් කරලා තියෙන්නේ. ද්විත්ව වෙනවා තව අක්ෂරයක් ඇවිල්ලා. ඒක මම තවත් පේලියක් අරගන්නම් ඒකට. මෙතන පයන්නේ ස්වර ව්‍යංජන වෙන් කරනවා. මෙතනදි තමයි ව්‍යංජන රූපයෙන් තවත් එකක් ද්විත්ව වෙන්නේ. තවත් හල් පයන්නක් එනවා.
ඊට පස්සේ තමයි ණයේ පරංයුත්තේ කියන සූත්‍රයට අනුව අප්ප මාදෝ කියලා පදය තැනෙන්නේ. අප්පමාදෝ කියලා පදය තැනෙන්නේ. තව වචනයක් ගමු. විගහෝ. එතනත් ඒක ඇත්තටම අවශ්‍යත් නැහැ. එතන අපිට මෙතන කාර්ය සිදු වෙන්නේ. ඒ නිසා විකාරය එහෙමම තියලා පරව්‍යංජනය තමයි ද්විත්ව වෙන්නේ. මොකද්ද මෙතන පරව්‍යංජනය? ගයන්න. එතකොට ගයන්නක් තමයි තවත් මෙතන ද්විත්ව වෙන්නේ. මෙතන ගයන්න ද්විත්ව වුණාට පස්සේ හල් ගයන්නක් තව ආවට පස්සේ විග්ගහෝ කියලා පදේ තැනෙනවා. විග්ගහෝ. තව එකක් පටිසාරෝ. එතනත් පරව්‍යංජනයේ රූපේ අරගෙන ද්විත්ව වෙනවා. උඩ තවත් අල්පයන්නක් වෙනවා. පදේ තැනෙනවා විප්පටිසාරෝ කියලා. විප්පටිසාරෝ. මේ විදිහට ඒකට කියනවා ව්‍යංජන ද්විත්වය කියලා. ව්‍යංජන ද්විත්වය කියලා. ඊළඟට අල්ප ප්‍රාණාක්ෂරාදේශය. අල්ප ප්‍රාණාක්ෂරාදේශය. ඒක ලියා ගන්න. ഘോഷ අഘോഷ වූ ഘോഷ අഘോෂ වූ සතරවන දෙවන වර්ගාක්ෂරයන් හෙවත් මහ යන්හි තුන්වන පළමුවන අක්ෂරයෝ තුන්වන පළමුවන අක්ෂරයෝ ඒවට කියනවා අල්ප ප්‍රාණාක්ෂර කියලා. පිළිවෙලින් ද්විත්වයට පත්වේ. ද්විත්වයට පත්වේ. දැන් බලමු අල්ප ප්‍රාණාක්ෂරයක් ආදේශ වෙන එක. ඌ ධන ഘോഷෝ. දැන් අපිට මේක ව්‍යංජන සංධියක් කියලා හඳුනා ගන්න පුළුවන්. මේ
පරක්ෂරය පසු අක්ෂරය ඡන්ද වෙන පදේ පරක්ෂරය ව්‍යංජනාක්ෂරයක්. දැන් මේක කිව්වා මොකද්ද? මේ සූත්‍රයට අනුව අල්ප ප්‍රාණාක්ෂරාදේශය. මේ මහ ප්‍රාණ ගකාරයේ අල්ප ප්‍රාණාක්ෂරය මොකද්ද? ගයන්න. ගයන්න. එතකොට ඒකේ රූපේ ව්‍යංජන අක්ෂරය හල් ගයන්න. මේකේ අපි තුන්වෙනි පේලියකුත් ගන්නම් මම එතකොට තවත් පැහැදිලි වෙනවා. මේ තියෙන පදේ ව්‍යංජන ස්වර ව්‍යංජන වෙන් කරගමු. ධන ඕ සෝ දැන් මෙතනදී මෙන්න මේ තුන්වෙනි පදයේ තුන්වෙනි පේලියේ අල්ප ප්‍රාණාක්ෂරයක් එනවා. කුමකටද? ගෝසෝ. හරියට ලියන්නේ මෙහෙම නෙමෙයි. බන්දලා ලියද්දි ලියන්නේ උග්ඝෝසෝ කියලා. උග්ඝෝසෝ කියලා. මම මේ හොයාගන්නයි හල් කළේ. එතකොට මේ මෙතන තමයි අපිට මේ විශේෂම තැන මෙන්න මේ මහ ප්‍රාණ අක්ෂරයට අනුරූපව අල්ප ප්‍රාණ අක්ෂරයක් මොන මෙතෙන්ට ආවා. ද්විත්ව බවට පත් වෙනවා. පළවෙනි සූත්‍රය අපි ද්විත්වය ඉගෙන ගත්තා. ඒ ද්විත්ව බවට පත් වෙන්නේ අල්ප ප්‍රාණ අක්ෂරයක් කියලා තමයි මේ සූත්‍රය කියන්නේ. අපි තව එකක් බලමු මේ වගේ. අපි දන්නම වචනයක් ගමුකෝ. පංචකන්ද පංච කන්ධා දැන් මේකේ පංච කකාරය ධන ද ඔහොම නෙන්නේ. මේ මහා ප්‍රාණ අක්ෂරයට අල්ප ප්‍රාණ හල් කයන්න. එතකොට පදේ තැනෙනවා පංචකන්ධා කියලා.
පංචස්කන්ධා ඒකේ තව එකක් තියෙනවා මෙහෙම ලියා ගන්න పూర్ව වර්ණය වශයෙන් දීර්ඝ ස්වරයක් ඇත්තේ නම් සුකෝච්චාරණය පිණිස పూర్ව ස්වරය රස්ව වේ. పూర్ව ස්වරය රස්ව වේ. ඒක කිව්වේ මේ పూర్ව ස්වරය දීර්ඝ අක්ෂරයක් නම් රස්ව වෙනවා කියලා කියන්නේ. උදාහරණයක් හැටියට ඔව් මෙන්න මේ වචනේ ගමු. ආඛාතං කියන එක කොහොමද? ආඛාතං කියන එකේ අපි මුලින්ම වෙන් කර ගන්නවා ස්වර ව්‍යංජන. ඊට පස්සේ ද්විත්වයක් වෙනවා. කුමක්ද ද්විත්වය වෙන්නේ? අල්ප ප්‍රාණාක්ෂර ද්විත්වයක්. එතකොට අල්ප ප්‍රාණාක්ෂරය අල් කයන්නක් ඊට පස්සේ දැන් මේ ඇතැම් තැනක සුකෝච්චාරණය පිණිස මේ పూర్ව ස්වරය ඒ කියන්නේ මෙන්න මේ ආයන්න රස්ව වෙනවා කියලා කියනවා. එතකොට ආයන්න රස්ව වෙද්දී අයන්නක් බවටයි පත් වෙන්නේ. දැන් මේ ටික එකතු කරනවා අක්ඛාතං කියලා පදේ තැනෙනවා. දැන් උච්චාරණය කරන්න පහසුයි. ආඛාතං කියනවට වැඩිය අක්ඛාතං කියලා උච්චාරණය කරන්න පහසුයි කියලා කියනවා. ඒ වගේ තව පදයක් ගමු. තණ්හා කයෝ කියන පදේ ගත්තාම අපිට නිතර අහලා තියෙන එක. තණ්හා කයෝ කියන පදය ගත්තහම මෙන්න මේ හා යන්න දැන් මෙතෙන්ට අපි අල්ප ප්‍රාණ කයන්නක් එනවා ද්විත්ව වෙලා. උකට මෙන්න මේ හා යන්න හයන්න බවට පත් වෙලා තණ්හා ධන කයෝ කියන එක තණ්හක්කයෝ කියලා තැනෙනවා. සුකෝච්චාරණය පිණිස කියලායි ඒක කියන්නේ. ඕක තමයි දෙවනි එක. ඊළඟට ඔකාරාගමය. ඔකාරාගමය
මේක ලියා ගන්න. සූත්‍රය क्वचि ओ व्यंजने क्वचि ओ व्यंजने ति ओकारागमो व्यंजन अकुरක් පර කල්හි व्यंजन අකුරක් පර කල්හි ඇතැම් තැනක උකාරයක් ආගම වේ. මේ හැම තැනම සිද්ධ වෙන ඒවා නෙමෙයි. ඇතැම් තැන්වල ඇතැම් පද අපිට දකිද්දි ඒවා තැනිලා තියෙන්නේ මේ විදිහට කියලා එතකොට හිතා ගන්න වෙන්නේ. ඇතැම් තැන්වල උකාරයක් ආගම වේ. ඒ වගේ වචනයක් පර සහස්සං මේකේ පර කියන තැනට උකාරයක් තමයි ආගම වෙන්නේ. ඊට පස්සේ මේක ස්වර ව්‍යංජන අපි වෙන් කරනවා. සහස්සං එතකොට අපි ඉගෙන ගත්තා ස්වර සංධියේදී ස්වර දෙකක් ළංව තියෙද්දි මොකද වෙන්නේ? පූර්වස්වරය ලොප් වෙනවා කියලා. එතකොට මෙතන පූර්වස්වරය මොකද්ද? කුමක්ද පූර්වස්වරය? අකාරය. අකාරය ලොප් වෙනවා. ඊට පස්සේ මේ අල්රයන්නයි ඔයන්නයි දෙක එකතු වෙලා පරු මෙතන රොකාරය බවට පත් වෙනවා. පරෝ සහස්සං පදේ තමයි පරෝ සහස්සං. බලා ගන්න අපහු කොහොමද මේ පදේ තැනුනේ කියලා. පර සහස්සං කියන පදය ස්වර ව්‍යංජන වෙන් කර ගන්නවා. පර කියන එකේ සහස් පර කියන වචනේ සහස්සං කියන එකේ ගත්තාම මෙතන රයන්නේ ස්වර මෙතෙන්ට ඔයන්න එනවා. එතකොට ස්වර ව්‍යංජන වෙන් කරගද්දී රකාරයේ හල් රයන්නයි අයන්නයි සහස්සං ව්‍යංජනය ගාවට තමයි ස්වරයක් එනවා කියලා කිව්වේ. ඔකාරයක් එනවා කියලා කිව්වේ. ව්‍යංජන අකුරක් පර කල්හි ඇතැම් තැනක ඔකාරයක් ආගම වේ. ව්‍යංජන අකුරට කලින් එන්නේ. ඊට පස්සේ මේක ස්වර ව්‍යංජන වෙන් කරගත්තට පස්සේ ස්වර දෙකක් එක ළඟ තියෙන්නේ. ස්වර දෙකක් අසමාන ස්වර දෙකක් එක ළඟ තියෙන්නේ. ස්වර දෙක එක ළඟ තියෙන නිසා පූර්වස්වරය ලොප් කරනවා. සරාසරේ ලෝපං කියන සූත්‍රය අපි ඉගෙන ගත්තා.
ඊට පස්සේ අකාරය ලොප්පුනාට පස්සේ මෙන්න මේ අකාරය මේ හල් රයන්නට එකතු කරනවා. එතකොට මේ ඔකාරය ඉතුරන්නේ ඔකාරය අල් රයන්නට එකතු කරනවා. එතකොට රෝ බවට පත් වෙනවා. පරෝ සහස්සං කියන එක තමයි අවසානට සැනෙන්නේ. පර සහස්සං පරෝ සහස්සං කියලා. ඊට පස්සේ ලියා ගන්න අව ආදේශය. අව ආදේශය. මේවා මේ නිතරම දකින්න නැති මේ සංදි දේවල් නේ. ඒ නමුත් අර අපි ඔළුවේ තියාගන්න ඉගෙන ගන්න තියාගන්න එක හොඳයි. අව ආදේශය. ඒකේ සූත්‍රය ඕ අවස්සේ. ඕ අවස්සේ. ඕ අවස්සේ. වෘතිය ති ක්වචි අවස්ස ඕ. ති ක්වචි අවස්ස ඕ. ව්‍යංජන අකුරක් පසුව ඇති විට ව්‍යංජන අකුරක් පසුව ඇති විට ඇතැම් තැනක අව උපසර්ගයට ඕ ආදේශ වේ. ඕ ආදේශ වේ. උපසර්ග තියෙනවනේ. පර අව නිදූස ආදී වශයෙන් සිංහල භාෂාවෙත් තියෙන්නේ. තද්දිත නිපාත උපසර්ග ආදී. එතකොට උපසර්ගවල අව කියන උපසර්ගය තිබුණොත් අව කියන උපසර්ගයට ඔකාරයක් ආදේශ වෙනවා කියලා. එහෙම පදයක් උදාහරණයක් හැටියට අව නද්ධා. අව නද්ධා. මොකද කිව්වේ අව කියන එකට ආදේශ වෙනවා ඔකාරයක්. එතකොට අව කියන එක නෑනේ ආදේශ වුණාම. එතකොට ඕ නද්ධා බවට පත් වෙනවා. ස්වාමීන් වහන්සේ ඕනන්දා කියන එකේ තේරුම මොකද්ද? ඕ නද්ද කියලා කියන්නේ ඕනත් මට මතක විදිහට මේ ආලෝකය වගේ. ඕනත් ආලෝකයේද අන්ධකාරයේද කියන එක මම බලලා කියන්නම් හොයලා. ඕනද්ද පදීපං ඕනද්ද කියලා කියන්නේ ආලෝකය තමයි.
ආලෝකයේද ඕනද්ද ගාථාවකක් තියෙන ස්වාමීන් වහන්සේ ඕනන්දෝ අර අන්ධකාරයේ ඕනන්දෝ කියලා තියෙනවා. ඒක තමයි ඕනද්ද ආලෝකයේ වෙන්න ඇති පොඩ්ඩක් බලන්න ඩික්ෂනරි එක ස්වාමීන් වහන්සේ වැසී ගියද කොහෙද තියෙන්නේ? වැසී ගිය ඕනද්ද ඔතන ලද වසා වෙලන ලද වැසී ගිය. එහෙනම් ආවරණය උණු වැසී ගිය කියන අර්ථයෙන් නේද? ඔයනු නයනු අර අනිත් දයන්න මහ ප්‍රාණ්ඩ බොහොම පින් දරුවන් සරණයි. එතකොට ඔය ටික තමයි ව්‍යංජන සංධියේ කාර්ය. දැන් ඔන්න අපි ආයි අපේ පාඩමේ පොතට යන් ව්‍යංජන සංධිය. ස්වරයා කෙරෙන් පර වූ ව්‍යංජනයට යෝග්‍ය ස්ථානයේදී ද්විත්ව වේ. ද්විත්වය නම් එක් ව්‍යංජන දෙකක් කිරීමයි. යන්න යෙදීම කාර ද්විත්ව වීමයි. දැන් මේවා තේරෙනව නේද? අපි ඉගෙන ගත්තනේ. ඔන්න දැන් පොතේ තියෙන එක බලද්දි අපමාදෝ අප්පමාදෝ සුපතිට්ඨිතෝ සුපතිට්ඨිතෝ අනු ගහෝ අනුග්ගහෝ විඥානෝ විඥාන දුක්කර දුක්කර අවසයෝ අවස්සයෝ අප්පසුතෝ අපස්සුතෝ පරිච්ඡජති පරිච්ඡජති මේ විදිහට අපි අර ඉගෙන ගත්ත ටික මම මේක ටිකක් ආයි අපිට හම්බ වෙන්නේ නැති නිසා ඒ නිසා සම්පූර්ණම ව්‍යංජන සංධිය දුන්නේ. ඊට පස්සේ උපකිලිට්ඨ උපකිලිට්ඨයෝ නිමල නිම්මල පරක්කමෝ පරක්කමෝ මෙතන ඊළඟට කියනවා ස්වරයක් පර වූ වර්ගයන්ගේ දෙවෙනි සතරවෙනි මහා ප්‍රාණාක්ෂරයන්ට ද්විත්ව වෙනට ඒ වර්ගයන්ගේ පළමුවෙනි දෙවෙනි අල්ප ප්‍රාණාක්ෂරයෝ වෙති. ඒකත් අපි ඉගෙන ගත්තා. හොඳට පැහැදිලිව ඉගෙන ගත්තා. ක වර්ගයේ දෙවෙනි අකුර ක යන්නයි. ඒට ද්විත්ව වෙන විට තවත් ක යන්නක් නොවි ඒ වර්ගයේම මුල අකුරක් වන අල්ප ප්‍රාණක යන්න වේ. එවිට සිටි වර්ගයන්ගේ දෙවනි අක්ෂරයන්ට ප්‍රථම අක්ෂරයෝ සිව්වෙනි අක්ෂරයන්ට දෙවනි අක්ෂරෝ ද්විත්ව වශයෙන් පැමිණියතේ දත යුතුය. දු භික්ඛු දුබ්භික්ඛු නිධනෝ නිධනෝ නිභයෝ නිභයෝ පඨම ඥානම් පඨමඥානං රූපකන්ධෝ රූපකන්ධෝ ආයුක්ඛයෝ ආයුක්ඛයෝ සේතචත්තෝ සේතචත්තං තත්‍ර ටිතෝ තත්‍ර ටිතෝ නිඵලං නිඵලං උග්ඝෝසෝ උග්ඝෝසනං උග්ඝෝසනං ඒකත් කළා. ව්‍යංජනයක් පරකල්හි ඇතැම් විට ස්වරයෝ දීර්ඝ බවට පැමිණේ. මේ වනාහි බොහෝසේ ගාථාවල ඡන්දස් නොබිදීම පිණිස කරනු ලැබේ. කන්ති පරමං කන්ති පරමං කන්ති පරමං කන්ති පරමං ජායති සෝකෝ ජායති සෝකෝ. මෙතන කියන ව්‍යංජනයක් පරකල්හි ඇතැම් විට ස්වරයෝ දීර්ඝ බවට පත්වේ කියලා. ඇතැම් තැන්වල තමයි අර මේ ගාථාවල ඡන්දස් නොබිදී දීර්ඝව පවත්වා ගන්න ඡන්දස් හදා ගන්න ඕන තැන්වලදී එහෙම හදලා තියෙනවා. උදාහරණයක් හැටියට බුද්ධාන ශාසනං බුද්ධානං ශාසනං බුද්ධානං ශාසනං කියන එක බුද්ධාන ශාසනං කියලා අර තියෙන ඒ වගේ මේ ඇතැම් තැන්වල තියෙනවා කන්ති පරමං කන්ති පරමං කියලා. ජායති සෝකෝ ජායති සෝකෝ මඤ්ඤති බාලෝ මඤ්ඤති බාලෝ නිබ්බත්තති දුක්ඛං නිබ්බත්තති දුක්ඛං. නවවෙනි අංකයේ දැක් වූ ස්වාහං ස්වාහං යන දෙතන ඔකාර වකාර කළ පසු පරස්වරය දීර්ඝ වන්නේ මේ 13 වන රීතියේ දත යුතුය. සංයුක්ත ව්‍යංජනයක් බැඳි අකුරක් පර වූ කල්හි බොහෝ සේම වර්ග අක්ෂරයෝ රස්ව බවට පැමිණේ. පාලියේ බැඳි අකුරට මුලින් සිටි දීර්ඝ ස්වරයක් දක්නා ලැබෙන්නේ ස්වල්ප වශයෙනි. මහා පලං යන තැන
12 වෙනි රීතියෙන් ද්විතීය පසු මේ 14 වෙනි රීතිය පූර්ව ස්වරයේ රස්ව වේ. එවිට මහප්පලම් වේ සිටි. ආඛාතෝ අක්ඛාතෝ කියන ලද්දේ අපි ඉගෙන ගත්ත ටිකමයි. තණ්හාකයෝ තණ්හක්කයෝ ආනාකෙත්තං ආනාකෙත්තං අනපනවන තැනත්ත. යන මේ පදද මහත්ඵල යන්නේ මෙන් සිද්ධ වේ. පරාක්කමෝ පරක්කමෝ පහළව ව්‍යංජනයක් හෝ ව්‍යංජන අක්ෂරයක් පර වූ කල්හි ඒත ත යන ශබ්ද පටමා ඒක වචනය ඔකාරයන්ට ආකාරයක් වේ. බලමු. ඒස ධම්මෝ ඒසෝ ධම්මෝ ඒස ධම්මෝ සෝ මුනි ස මුනි සෝ සීලවා සසීලවා ඒසෝ පත්තෝ ඒස පත්තෝ ඒසෝ ඉදානි ඒස දානි. අපි ඒව ඉගෙන ගත්තා. ඊට පස්සේ අභ්‍යාසයක් තියෙනවා. තුන්වෙනි අභ්‍යාසය සිංහලයට නැගිය යුතු. මනුස්සෝ ආයුක්කේන කම්මක්කේන පුඤ්ඤක්කේන මාරන්ති මරන්ති. තේරෙනවනේ. මිනිස්සු ආයුෂ ගෙවීමෙන්ද කර්මය ගෙවීමෙන්ද පින් ගෙවීමෙන්ද මැරෙත්. සුමේධ තාපසෝ පඨමඥානං ဒ ුතියඥානං ච නිබ්බත්තේසි. සුමේධ තාපසයා ප්‍රථම ධානයේද ද්විතීය ධානයේද ඉපදවීය. නිම්මලස සීලස පාලනම් මහප්පලම් මහානිසංසෝ හෝති. මේ අර පළවෙනි පන්තියේ පරිවර්තන වගේ නෙමෙයි, බොහොම පහසුයි. මේ සූත්‍රවල ගාථාවල පද තියෙන්නේ. ඒ නිසා වචනයක් අස්සේ රිංගගෙන දඟලන්න නැතුව අර්ථය වශයෙන් ගත්තාම මේ වචන වලට හානි නොවන විදිහට පරිවර්තනය පහසුයි. නිම්මලස සීලස පාලනම් මහප්පලම් මහානිසංසං හෝති. නිර්මල වූ ශීලයේ රැකීම මහත්ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහා අනුසස්ද ඇත්තේ වෙයි. ප්‍රේමතෝ ජායති ශෝකෝ ප්‍රේමතෝ ජායති භයං. ප්‍රේමයෙන් ශෝකය හටගනී, ප්‍රේමය නිසා බිය හටගනී. ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං. ප්‍රේමයෙන් මිදුණු කෙනෙකුට ශෝකෝ නත්ති ශෝකයක් නැත, භයං කුතෝ බයක් නම් කෙසේ වන්නේද? භගවතෝ තණ්හක්ඛයාය ධම්මෝ දේශිතෝ හෝති. භගවතෝ භාග්‍යවතුන් වහන්සෝ තණ්හක්ඛයාය භාග්‍යවතුන් වහන්සේ විසින් තණ්හක්ඛයාය තණ්හාව නැති කිරීම පිණිස ධම්මෝ ධර්මයේ දේශේසි දේශනා කරන ලද්දේ වෙයි. ධම්මපදේ ගාථා තියෙනවා. ඊට අදාළ අමුතු වචන තියෙනවා. මෙන්න වචන ටික තියෙනවා මෙතන. වචන බලා ගන්නට පුළුවන්. සංදි පද යොදමින් පාලියට නැගිය යුතු. ඒකෙම පාලියට නැගිය යුතු තියෙනවා. දෙවිවරු පින් ගෙවීමෙන්ද ආයුෂ ගෙවීමෙන්ද දෙව්ලොවින් චුත වෙති. දේවා පුඤ්ඤක්කේන ආයුක්කේනච දේව ලෝකා චුත වෙනවට කියන චවති කියලා. චුත වෙති කියද්දී චවಂತಿ. තාපසවරු ප්‍රථම ධානය ලබා සිත් නිර්මල කෙරෙත්. තාපසා පඨම ඥානං ලබිත්වා චිත්තානි නිම්මලානි කරොන්ති. ධනය නැත්තන් විසින් දන් දීම අපහසුය. ධනය නැත්තන් විසින් දන් දීම අපහසුය. නිද්දන කියන ධනය නැති කෙනාට නිද්දනේහි දානං නසූකරං. අපහසුයි නසූකරං. යමෙක් අල්පශ්‍රුත වේ නම් හෙතම නිවන ලබයි. යෝ අපස්සුතෝසෝ නිබ්බානන්න ලබති. යමෙක් අල්පශ්‍රුත වේ නම් යෝ අපස්සුතෝ නම් සෝ හෙතම නිබ්බානන්න ලබති, නිර්වාණය නොලබයි. රූපස්කන්ධයේ පින පිටක් වැනියේ තථාගතයන් වහන්සේ වදාළ සේක. පේන පිණ්ඩූපමෝ රූපක්ඛන්ධෝති භගවා ආහ.
පේන පින්ඩූපමෝ රූපක්ඛන්தோති භගවා ආහ වචන තියෙනවා බොහොම සරලව පහසුවෙන් පරිවර්තනය කරන්න. අපි එහෙමනම් ඊළඟ සතියේ බලමු. අදට පාඩම අවසන් කරනවා. ඊට පස්සේ අපිට නිග්‍රහිත සංදි තියෙනවා. හොඳයි. එහෙමනම් අපි ආයි නැවත ඊළඟ සතියේ හමු වෙමු. හැමදෙනාම හෝරාවකට වැඩි කාලයක් අදත් දහම් පන්තියට සහභාගී වෙලා මේ පාලි භාෂාව බුදුහාමුදුරන්ගේ ධර්මය ඉගෙන ගන්න අවශ්‍ය භාෂා ඥානයයි මේ ඇති කරගන්නේ. ඉතින් මේ අය දැනුවත් වෙන්න ඕනේ මෙහෙම භාෂාව ඉගෙන ගද්දි ඒකත් පාරමිතාවක් හැටියට වැඩෙනවා. යම්කිසි කෙනෙක්ට අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන සිව්පිලිසිඹියා සාක්ෂාත් කරගෙන රහත් භාවයට පත් වෙලා නිවන් දකින්න නම් මෙන්න මේ ඥානය මේ ධර්මය මේ භාෂා ඥානය මේ ඉගෙන ගැනීම වැදගත් වෙනවා. බුදු කෙනෙක් යම්කිසි ධර්මයක් දේශනා කරද්දී සාමාන්‍ය රහත් භාවයක් නෙමෙයි සිව්පිලිසිඹියාපත් රහත් භාවයට පත් වෙනවා කියන්නේ රහත්න් වහන්සේලාගේ උසස් භාවයක්. එතකොට සිව්පිලිසිඹියාපත් සාක්ෂාත් කරගන්න නම් බුදු කෙනෙක් සාමාන්‍ය ගාථාවක් දේශනා කරද්දී අර්ථ වශයෙන් නිරුක්ති වශයෙන් මේවා අවබෝධ කරගන්න ඕනේ. අර්ථ වශයෙන් නිරුක්ති වශයෙන් අවබෝධ කරගන්න නම් ඒ කෙනාට සංසාර ගමනේ මේ විදිහට භාෂාව ඉගෙනගෙන මේ ඥානයන් පුරුදු කරගෙන තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ අය සතුටු වෙන්න ඕනේ, සෝමනස්ස භාවයටපත් වෙන්න ඕනේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව අන්න ඒ සුන්දර අවස්ථාව සුන්දර පදවිය සාක්ෂාත් කරගන්නයි මේ පාරමිතා පුරන්නේ. යම් දවසක හැම දිනාටම අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ සිව්පිලිසිඹියාපත් සාක්ෂාත් කරගෙන උත්තරීතර රහත් භාවයෙන් මේ සංසාර ගමන අවසන් කරන්න මේ පින් උපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වල උතුරා නිර්වාණ අවබෝධයට පත් වේවා කියලා සාදු කියලා පින් ප ဋ ාණ ධර්ම සභාව නිර්මාතෘ රපත්ති වදාළ ආවිධම්මික වාගීශ්වර යාගොල ධර්ම ප්‍රභනායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ අපවත් වදාළ පූජනීය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන්ව ඔබ හැම දෙනාගේද මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන්ව ලෞතර නිවනින් සැනසේවා කියලා සාදු කියලා. අට්ඨාන ධර්ම සභාවේ උත්තරීතර අනුශාසක ගරු කටයුතු අපේ ගුරු හාමුදුරුවන් වහන්සේටත් වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයටත් අධ්‍යන ආයතනයේ පින්වත් ආචාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ලංකාව පුරා ලෝකෙ පුරා දසත විහිදී අපේ විද්‍යාලයට සම්බන්ධ පින්වත් හැම දෙනාටමත් මේ පටිගත කිරීම සිදු කරලා සංස්කරණය සිදු කරලා බොහෝ දෙනෙක්ට මේ ධර්ම කාරණා ඉගෙන ගන්නට භාෂාවන් ඉගෙන ගන්නට අවස්ථාව සලස්වා දෙන මේ කටයුතු වලට නොඑක් අයුරින් දායකත්වයේ දරන හැම දිනාටම සෙත්පතනවා ආශිර්වාද කරනවා. හැමෝගෙම ජීවිතවල ලෙඩ දුක් කරදර අපල උපද්‍රව දුරු වේවා. විශේෂයෙන් මේ දිනවල මේ සමාජගත වෙමින් පවතින කොරෝනා වසංගතයෙන් හැම දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා. කොරෝනා රෝගයෙන් සුරක්ෂිතව නිදුක්ව නිරෝගිමත්ව සුවපත්ව යහපත්ව සැනසීමෙන් සතුටින් ජීවිත ගෙවන්නට මේ පින් උපකාර වේවා. චතුරතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මතුවමා මහ නිවනින් සැනසෙන්න මේ පින් අවසන පාරමිතා කුසලයක් බවටම වැඩිවා. සාදු 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 වහන්සේ නම් බවත් හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සීලවන්තං දුල්ලභේන වන්දි තුන්වරං සාරිපුත්තාදී තේරාණං ආගතම් පටිපාටියා
සදා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං නිරෝගී සම්පත්තියම ලැබේවා නිර්වාණ සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු